කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයුබෝවන් අපිව නරඹන ශ්‍රවණය කරන සුපින්වත් ඔබ සෑම සිළු දෙනාටම පින්බර සුබ උදෑසනක් පින්බර සුබ දවසක් වේවා. ඔබ විසින් අද දවසේ සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු දැහැමි යහපත් කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් කර ගන්නට ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා. සියලු දෙවියන්ගේ දේව පිහිට රැකවරණ ලැබේවා. ඔබ හැම දිනා කායික සුවයෙන් සුවපත් වෙත්වා. මානසික සුවයෙන් සුවපත් වෙත්වා. ඔබ හැම දිනාටම දීර්ඝායුෂ සම්පත් සැලසේවා. ප්‍රඥා ලෝකයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා කියලා අපි අදත් මේ සූදානම ඔබ වෙත සජීවීව එකතුව කතංසු ලබතේ පඤ්ඤං වැඩසටහන ගෙනීමටයි. පින්නතුනි, සැප සහ සතුට කියන්නේ සමගාමීව යන එකටම ඈඳෙන වචන දෙකක්. අපේ ජීවිතවල අපි මහන්සි ගන්නේ සතුටෙන් ඉන්න, සැපවත්ව සිටින්න. හැබැයි අපිට මේ සැප සතුට කියන කාරණා දෙක ගැන කතා කිරීමේදී අපි හිතනවා මේ සැප සහ සතුට තියෙන්නේ අපි ඇසුරු කරන අපේ හිත බැඳගත් අය තුල කියලා. ඔබ බලන්නකෝ, ඔබේ හිත ගිය අය තුල සැප සතුට තිබෙනවා නම් ඔබට කවදාවත් දුකක්, කනගාටුවක්, කනස්සල්ලක් සිද්ධ වෙන්නටම පුළුවන් කමක් නැහැ. එහෙම නැත්නම් අපිට හිතෙන්න පුළුවන් මේ සැප සහ සතුට තියෙන්නේ පරිබාහිර භෞතික මෙවලම් තුල කියලා. පින්නතුනි, පරිබාහිර භෞතික මෙවලම් තුල සැප සතුට තිබ්බා නම් ඒ මෙවලම් වලින් අපිට කවදාවත් අනර්ථයක්, විපතක්, අතුරු ආබාධයක් සිද්ධ වෙන්නේ නැහැ. සැප සහ සතුට ගවේෂණය කරන කෙනා, සැප සතුට බලාපොරොත්තුෙන් සිටින කෙනා මුලින්ම කරන්නට ඕනේ තමන්ගේ හිතේ තියෙන බර බිමින් තියෙන එකයි. ඒක මේ වගේ. ඔබ ජීවත් වන කාමරේ ගමුකෝ. ස්වාමින් වහන්සේලා නම් කුටිය. අපි ජීවත් වන කුටියේ බඩු බාහිර ආදී බොහෝ පිරීලා තියෙනවා නම් මොකද වෙන්නේ? අවකාශයේ ඇහිරිලා යනවා. සිත් අලවන ගතිය ටික ටික අඩු වෙනවා. නමුත් අපි ජීවත් වන කුටිය තුල, කාමරය තුල අවකාශයේ වැඩි නම් අපිට හිත අලවනවා, ඉන්නට හිතෙනවා. සාමාන්‍යයෙන් මෙවලම් අඩු ආලින්දයකට ගියාට පස්සේ අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔයාලගේ ගෙදර හරියට පන්සලක් වගේනේ යන්නේ. හරීම ෂෝක්නේ, හරීම හොඳයිනේ කියලා කියන. ඇයි ඒ? බඩු බාහිර ආදී අඩු නිසා, හිස් අවකාශයේ වැඩි නිසා, හිස් අවකාශය තුළ මේ සිත අලවන ස්වභාවයක් තිබෙනවා. අපි ඒකනේ ඈත කඳු, ඒ කියන්නේ කඳු මුදුන් නැගලා ඈත බලන්නේ. මුහුදු වෙලට යන්නේත් ඇයි? හිස් අවකාශයක් තිබෙන නිසා. පින්නතුනි, මේ ජීවිතය තුලත් මේ සිත තුලත් අපි අවකාශයක් ගොඩනගන්නට ඕනේ. අවකාශයක් ගොඩනගාගත යුත්තේ අකුසල් බැහැරකොට ඒ අවකාශය තුලට කුසල් පුරවා ගැනීම පිණිසයි. කුසල් පුරවා ගත්තා කියලා කියන්නේ පින්නතුනි, අර අපි කලින් සඳහන් කරපු සැප සහ සතුට අපිට નિરાයාසයෙන්ම ගලාගෙන එන දේවල් බවට, ලැබෙන දේවල් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා පරිබාහිර පුද්ගලයෙක් තුලින් සැප හොයන්න එපා, සතුට හොයන්න එපා. බොහෝ විට වෙන්නේ ඔබ අමාරුවේක, කරදරයක වැටෙන එක විතරයි. පරිබාහිර මෙවලමකින් සැප හොයන්න එපා, සතුට හොයන්නට එපා. බොහෝ විට ඔබට සිද්ධ වෙන්නේ මානසිකව රෝගීෙක් බවට පත්වන්නට විතරයි. ඒක නිසා ඔබ සැප හොයන්න, සතුට හොයන්න Tamanගේ සිත තුලින් අකුසල් වලින් මේ සිත බැහැර කරගන්න. පාපී දේවල් වලින් මේ සිත නිදහස් කරගන්න. හිතේ අවකාශයේ ගොඩනගන්න. ඒ ගොඩනගන අවකාශයට ධර්මයේ ටික ටික කාන්දු කරන්න. එතකොට ඔබත් සැපයෙන්, සතුටෙන්, ප්‍රමුදිතභාවයෙන් යුක්තව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙයි. නිසා මේ පණිවිඩයත් සමගින් අපි අදත් කතා කරමු සුපුරුදු ලෙසින් සංයුක්ත නිකායේ සගත වර්ගයට අයත් සූත්‍ර දේශනා මාලාවේ තවත් සූත්‍ර දේශනාවක්. ඉතින් අද දවසේදීත් මෙම ධම්සභා මණ්ඩපයේට වැඩමව වැඩ සිටින කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු වත්මන් සභාපති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව নমස්කාර පූර්වකව සාදු නාද නංවා පිළිගනිමු.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අද අපිට කතා කරන්නට තිබෙන්නේ සංයුක්ත නිකාය සගාත වග්ගයේ දේවතා සංයුක්තයේ සත්ති වග්ගයේ පස්වන සූත්‍ර දේශනාව අරහන්ත සූත්‍රය. ස්වාමීන් වහන්සේ අරහන්ත සූත්‍රයේදී අපි සංක්ෂේපයෙන් හකුලුවා කතා කරුත් එහෙම මේ සම්මුතිය ගැන, ඒ කියන්නේ මේ විවාහාර මාත්‍රයක් තියෙන මම මගේ කියලා අපි කතා කරන්නේ. ඒ ගැන තමයි ස්වාමීන් වහන්සේ මේ දේශනාව පුරාවටම කතා කරන්නේ. අපි ඒ ගැන කතා කරමු අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. පින්වත් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් අපි කතා කරන්නේ ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් පිළිබඳව. සංයුත්ත නිකායේන අරහන්ත සූත්‍රය. සම්මා සම්බුද්ධ ශාසනයක පමණක්ම බිහි වෙන, ඒ වගේම ඒ උත්තරීතරත්වයට පත්වන උතුමන් වහන්සේලා තමයි රහතන් වහන්සේලා කියලා කියන්නේ. ඒ රහතන් වහන්සේලා මේ සම්මුති ලෝකයේ වැඩවසනකොට කොයි ආකාරයෙන්ද ධර්මය අවබෝධ කරගත්තේ නැති පෘථග්ජන ස්වභාවයෙන් වාසය කරන අයත්, ඒ වගේම යම් අවබෝධයකින් යුතුව මම මගේ ආත්මය කියලා කියන දෘෂ්ටීන් බිඳ දමලා ඉක්මවලා ඒ විදිහට අරිහත් ස්වභාවයට, අරිහත් භාවයට ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙලා කොහොමද හැසිරෙන්නේ කියන කාරණේ පිළිබඳව තමයි මේ දේශනාව බුදුරජාණන්සේ දේශනා කළේ. එතකොට කොහොමද සම්මුතිය සහ පරමාර්ථය කියලා කියන එක වෙන් කරගන්නේ, හඳුනාගන්නේ කියලා කියන කාරණේ තමයි කෙටියෙන්ම සිහිපත් කළොත් මේ සූත්‍ර දේශනාවෙන් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට අපිට මහන්සි අරගෙන තියෙන්නේ. එතකොට මේ පිළිබඳව ප්‍රශ්නයක් නැගුණු එක්තරා දේවතාවෙක් සම්මුතිය සහ පරමාර්ථය කියලා කියන කාරණේ පිළිබඳව ප්‍රශ්නයක් නැගුණු දේවතාවෙක් තමයි බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා මේ ප්‍රකාශය කරන්නේ. බුදුරජාණන් වහන්සේට මතක් කළා ඒ දේවතාවා යෝ හෝති බික්ඛු අරහං කතාවි කීනාසවෝ අන්තිම දේහධාරේ අහං වදාමි තිසෝ වදෙය මමං වදන්ති තිපි සෝ වදෙයාතේ. සිව් මගින් කළ කිස ඇති ආශ්‍රවයන් නැසූ, ඒ වගේම පශ්චීම ශරීරයේ දරන යම් අරහත් මහණෙක් වේද හිතෙමේ මම කියමි කියන්නේද, හිතෙමේ මට කියති කියාත් කියන්නේද. ඔක තමයි මේ දේවතාවගේ ප්‍රශ්නේ බහට පත් වුණේ නේ සමහරවිට. එහෙමයි. අපි තව ටිකක් අපි දැන් ව්‍යක්ත සිංහල නිසා සරලව අපි කිව්වොත් එහෙම යම් භික්ෂුවක් අරහත් කෙනෙක් වුණත්, නිවන් මඟ සම්පූර්ණ කළ කෙනෙක් වුණත්, ආශ්‍රවයන් ශේ කරපු කෙනෙක් වුණත්, අන්තිම සිරුරු දරන කෙනෙක් වුණත්, අන්තිම දේහධාරී කියලා කියන්නේ ඒක නේ ස්වාමීන් වහන්සේ. අන්තිම සිරුරු දරන කෙනෙක් වුණත්, ඒ වුණාට ඒ භික්ෂුව අරහත්ත්වයටපත් වුණත්, පිරිනිවන් පෑම අරමුණු කරගෙන හිටියත් උන්වහන්සේ මේ විවාහාරය තුල මම කියනවා, මම පවසනවා කියන වදන යොදනවා. කියන්නේ මම කියන කාරණේ යොදනවා. එහෙමයි. ඒ වගේම මට කියනවා, මට මෙහෙම කියනවා කියලා පවසනවා. එහෙමයි. ඇයි එහෙම පවසන්නේ කියලා තමයි මේ දෙවි අහන්නේ නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. එතකොට භාග්‍යවතුන් වහන්සේ ලබා දෙන පිළිතුරෙන් අපි තවදුරටත් අපි විස්තර කරගනිමු. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා යෝ හෝති බික්ඛු අරහං කතාවි කීනාසවෝ අන්තිම දේහධාරී අහං වදාමි තිසෝ වදෙය
මමං වදන්ති තිපිසෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාරමත්තේන සෝ වෝහරයාති. එතකොට බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුර තමයි මේ විදිහේ ස්වභාවයෙන් යුක්ත මේ අරිහතුන් වහන්සේ එහෙම නැත්නම් සිව් මගින් කළ කිස ඇති චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට යෙදුණු ආශ්‍රවයන් නැසූ ඒ වගේම අන්තිම දේහධාරී එහෙම නැත්නම් ශාරීරිය දරන ඒ අරිහතුන් වහන්සේ මම කියමි කියලා කියන්නෙත් මට කියති කියලා කියන්නෙත් සම්මුති වශයෙන් මේ විදිහට විවහාර කරනවා. දක්ෂ වූ හිතමේ ලෝකේ විවහාරයේ දැන විවහාර මාත්‍රයෙන් විවහාර කරන්නේය. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ වචනය සිහිපත් කළන්නේ එහෙම නැත්නම් භාවිතා කරන්නේ විවහාරයේ පිණිස පමණයි විවහාර මාත්‍රයේ පිණිස පමණයි කියලා කියන එක තමයි බුදුරජාණන් දේශනා කළේ. ඒක අභ්‍යන්තරික බැඳීමක් නිසා නොවේ. එහෙම. භාෂාව කතා බස් කළ යුතු නිසාම වෝහාර මාත්‍රය නේ ස්වාමීනි. විවහාර මාත්‍රයක් විතර කියන්නේ කතා බස් කිරීමේදී යොදන වචනයක් පමණයි මම මගේ මට කියන වචන නේ ස්වාමීනි. එහෙම සම්මාස. එතකොට අපිට මේ කාරණේ තවදුරටත් පැහැදිලි වෙන්නේ ඊළඟ ගාථා දෙකෙන් ස්වාමීන් වහන්සේ. එහෙමයි. දේවතාවා මතක් කළා ඒ විදිහටම ඒ මුල් ප්‍රශ්නේම මේ විදිහට පිළිතුරු ලබා දුන්නට මේ දේවතාවාට ලොකු වැටහීමක් ඇති වුණේ නැහැ. එහෙමයි. තවත් ප්‍රශ්න අහනවා බුදුරජාණන් වහන්සේගෙන්. යෝ හෝති බික්ඛු අරහං කතාවේ කීනාසෝ අන්තිම දේහදාරේ මානානුකෝසෝ උපගම්ම බික්ඛෝ අහං වදාමි තිසෝ වදෙය මමං වදන්ති තිපිසෝ වදෙයාති. තවත් විදිහකට අහනවා මේ දේවතාවා. සිව් මග නුවණින් කිස නිම කරලා කටයුතු නිම කරලා ආශ්‍රවයන් සම්පූර්ණයෙන්ම නැති කරලා කීනාසෝ බවට පත් වෙලා ඒ වගේම අන්තිම දේහධාරයම නැත්තම් අන්තිම ශාරීරියේ දරන මේ රහතන් වහන්සේ ඒ මහානතෙමේ මානයට පැමිණ හෝ මම කියනවා කියලා කියනවද මම මානයට පැමිණිලා මට කියලා කියනවද? එතකොට මාන්නයට පැමිණිලාද මේ මාන්නය නිසාද මේ විදිහට විවහාර කරන්නේ මගේ විවහාර කරන්නේ යොදවන්නේ කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ දෙවි කෙනා අහන්නේ භික්ෂුවට මමත්වයක් තිබෙනවද කියලා. මිම්මක ඉඳලාද මේ මම මගේ කියන යෙදුම් යොදන්න කියලා යහන්නේ නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඉතින් බුදුරජාණන් දේශනා කළා පහීන මානස්ස නසන්ති ගන්තා විදූ පිතා මාන ගන්තස්ස සබ්බේ සෝ විතීවතන්තෝ මඤ්ඤං සුමේදෝ අහං වදාමි තිසෝ වදෙය්‍ය මවං වදන්ති තිපිසෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාරමත්තේන සෝ වෝහරයාති. භාග්‍යතුන් වහන්සේ මතක් කළා ප්‍රහීන වූ මාන ඇති ඔහුට මාන ග්‍රන්ථි නැහැ. මාන ගැට නැහැ. එහෙමයි. ඒ වගේම තමයි ඔහු විසින් සියලු මාන ග්‍රන්ථිහු වෙසසින් නැසන ලද්දා හොය. මාන ග්‍රන්ථ කියලා කියන ඒවාම නැත්නම් ගැට කියලා කියන ඒවා සම්පූර්ණයෙන්ම නැති කරලා විනාශ කරලා තියෙන්නේ. ඊළඟට මනා නුවණැති හිතෙමේ මඤ්ඤණ ඉක්මවලා තියෙනවා. ඒ කියන්නේ නුවණින් යුක්තව මේ මාන්නයට පැමිණෙන හේතු කාරණා සියල්ලක්ම නැති කරලා තියෙනවා. ඒ වගේම හිතෙමේ මම කියමි කියාත් කියන්නේ මට කියනවා මට කීති කියලා කියන්නේත් ඒ විදිහට ප්‍රකාශ කරනවා තමයි දක්ෂ වූ යරහත් මේ ලෝකෙහි විවහාරයේ දන විවහාර මාත්‍රයෙන් විවහාර කරන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම මේ මාන්නේ තියෙනවද කියලා සැකයක් ඇති වුණා දේවතාවාට. බුදුරජාණන් දේශනා කළා එහෙම නෙවෙයි සම්පූර්ණයෙන්ම මාන්නයක් නැති කරලා තමයි මේ
මාන්නේ නැති කරලත් වෝහාර මාත්‍රයෙන් තමයි එතකොට මම සහ මට කීර්තිය කියලා කියන්නේ කියලා. එහෙමයි. සමහර අපි ගත්තොත් දැන් මෙතන වචන දෙකක් හම්බ වෙනවා. මාන්නය ප්‍රහාණය කළ කෙනෙකුට කෙලෙස් ගැට නැහැ කියලා. එහෙම සමහර. කෙලෙස් කියන එක ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් අපේ හිතක හටගන්නේ බාහිර නිමිත්තක්, බාහිර රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් මුල් කරගෙන. ඒතර පරිබාහිර තියෙන මේ ඒ කෙලෙස් සහිත අරමුණු අපි ස්වාමීන් වහන්සේ ඇත්තටම පරිබාහිරත් කෙලෙස් නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම. අපි අර සංකල්පමේ වශයෙන් තමයි ඒ තුලින් ක්ලේශයක් දකින්නේ. එහෙම. දැන් එකම රූපේම පුහුදුන් කෙනෙක් දකිනවා. ඒ රූපේම රහතන් වහන්සේත් දකිනවා. නමුත් පුහුදුන් කෙනා ක්ලේශයට යට වෙද්දී කෙලෙස් වලින් ගැටයක් හදාගද්දී රහතන් වහන්සේ ඒ රූපය හමුවේ නිසල්මනේ ඉන්නවා. විරාගීව ඉන්නවා. ස්වාමීන් වහන්සේ මට මේක කියද්දි මතක් වුණා භාගතුන් වහන්සේගේ සහෝදරයා ගිහි කල සිද්ධාර්ථ කුමාරගේ සහෝදරයා තමයි ප්‍රජාපති ගෞතමියගේ පුතා නන්ද කුමාරයා. නන්ද කුමාරයා බොහොම කෙලිලොල් ජීවිතයක් ගත කළේ. ඒ ස්වාමීන් වහන්සේ මේ රජ පවුල් වල දරුවෝනේ. එතකොට මෙයාට රහසිගත ප්‍රේමයක් තිබ්බා. රහසිගත ප්‍රේමයක් තිබෙත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි ස්වරූපිනිය වෙන ජනපද කල්යාණි සමග. දැන් ජනපද කල්යාණි සමග මෙයාගේ හොර රහසේද හොර ප්‍රේමය ගලාගෙන යනවා. දැන් මාලිගාවේ කවුරුත් මේක දන්නෙත් නැහැ. ජනපද කල්යාණිට පෙම් බැඳගෙන හිතින් බැඳිලා ඉන්නවා කියලා. දැන් ස්වාමීන් වහන්සේ බලන්න කෙලස් ගැටයක් ගැට ගහගෙන හිටියේ. ජනපද කල්යාණී කියන බාහිර අරමුණ මමත්වයෙන් පරිහරණය කරමින් මනෝ ලෝකයේ තුල ගැටයක් වැටලා ගැටයක් ගැහිලා තිබ්බා. ඒතර භාගතුන් වහන්සේ කපිලවස්තුට ආපු වෙලාවේ තමන්ගේ ඥාතීන්ට අමානි වෙන දන් දීම පිණිස කල්පනා කළානේ නන්දවත් එහෙනම් එකන් ගිල මහාන කරන්න ඕන. නන්ද මේ පාත්‍රය අතර ගන්නකො කිව්වා. දැන් භාගතුන් වහන්සේ පෙරමුණේ වඩිනවා නන්ද තරුණයා සහෝදරයා භාගතුන් වහන්සේගේ පාත්‍රය අත තියව පිටිපස්සෙන් යනවා. එහෙම වෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට ජනපද කල්යාණි සඳලු තලයේ ඉඳලා බලාගෙන ඉන්නවා. දැන් කොණ්ඩේ කඩාගෙන මේ පුලුල් net විහිදා බලාගෙන ඉන්නවා. දැන් කොහෙද තමන්ගේ පෙම්වතා යන්නේ කියලා. ඒතර දැන් නන්ද පිටිපස්සේ හැරි හැරි තමයි යන්නේ. කෝ මෙයා කියලා. ඊට පස්සේ ඔන්න දැන් සඳලු තලයේ ඉඳලා රහස කියනවා. ආරි පුත්‍රය පාළුයි මට. ඉක්මනට එන්න කියලා කියනවා. ඒතර පුලුල් net විහිදා ආරි පුත්‍රය ඉක්මනට එන්න කියලා කියන වචනය මේක මහා විදිහට කාවැදුනා. දැන් භාගතුන් වහන්සේ නන්දව මහාන කළා. දැන් නන්ද ස්වාමින් වහන්සේ. හැබැයි නන්ද ස්වාමින් වහන්සේ උනාට මේ ගිහි සංකල්ප තුළ ගිහි සර සංකප්ප කියලා කියන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කාම නිශ්චිත ගේහසිත සංකල්ප තුළ තමයි දැන් මේ හිතවිලි පවත්වන්නේ. ඒතර ගේහසිත සංකල්ප පවත්වනකොට ස්වාමීන් වහන්සේ දැන් පැවිද්දෙක් වුණත් ඇස්වල අඳුම් ගන්නවා. එතකොට මුව පාට කරනවා. ඒතර වටිනා සිවුරු අනිත් එක හිත ඇදිලා යන සිවුරු පොරවනවා. මිරිවැඩි පාවිච්චි කරනවා. පාත්‍රෙත් අමතුම විදිහේ කැටයම් කරපු පාත්‍රයක් ගෙන්න ගත්තා. රන් පාත්‍රයක් ගෙන්න ගත්තා. ඒ ස්වාමීන් රජවාසලේ මොනවද නොදෙන්නේ? භාගතුන් වහන්සේ කල්පනා කළා දැන් නන්ද මහාන වුණා නම් තමයි. හැබැයි කයෙන් මහාන වෙලා තිබෙනවා. හිත මහාන වෙලා නැහැ. ඇයි ඒ? කෙලස් ගැටේ වැටිලා. භාගතුන් වහන්සේ දවසක් කියනවා නන්ද යමුද ගමනක්? එහෙමයි ස්වාමීනි. භාගතුන් වහන්සේ ඉරිදි බලයෙන් තව්තිසාවට අරගෙන ගියා. ඒ බුදුරජාණන් වහන්සේ හිටිය නිසා එහෙම කළා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ දැන් දිව්‍ය අප්සරාව පිරිසක් ඉන්නෝද පිරිවරාගෙන භාගතුන් වහන්සේට වන්දනා කරගෙන. ඒතර නන්දහාඳුරන්ගේ හිත අර ජනපද කල්යාණිත් එක්කනේ දැන් ගැට ගැහිලා තිබ්බේ. නමුත් දැන් අර සුරූපිනියන් දකිනකොට දෙව්ලෝ දිව්‍ය අප්සරාවන් එකපාරට දිව්‍ය අප්සරාවන්ට හිත ඇදිලා ගියා. භාගතුන් වහන්සේ මේ චිත්ත පරිවර්තනය දැක්කා. නන්ද දිව්‍ය අප්සරාවන් හැඩයි ලස්සනයිනේ. එහෙමයි ස්වාමීනි. මම මේ කල්පනා කළේ ස්වාමීනි දිව්‍ය අප්සරාවන් එක්ක අපේ ජනපද කල්යාණි මම මේ සංසන්දනය කළා. ස්වාමීනි මේ දිව්‍ය අප්සරාවන්ගේ ලස්සන දැක්කට පස්සේ පරවියන්ගේ පැහැබඳු දෙපා කින ඈලට තියෙන්නේ. ස්වාමීනි ජනපද කල්යාණි හරියට නිකන් මේ හේනක මේ පිච්චිච්ච වැඳිරියක් වගේනේ ස්වාමීනි. දිව්‍ය ලෝක දිව්‍ය අප්සරාවන් එක්ක ගත්තට පස්සේ.
එහෙනම් අපේ මනුස්ස ලෝකෙත් අපිට දැන් හිතා ගන්න පුළුවන්. අපි ලස්සනයි කියලා එක එක්කිනාට ස්වාමීන් වහන්සේ මේ සම්මුති ලෝකයේ තුල විවහාර කරනවානේ. ඔයා හරි හැඩයි, ඔයා හරි ලස්සනයි, ඔයා හරි පැහැපත්. ඔයාටම තමයි හිත ගියේ, ඔයා තමයි ඒ කණ්ඩායමේ ඉන්න ලස්සනම කෙනා, හැඩම කෙනා කියලා. නමුත් දැන් තව්තිසාවට ගියාට පස්සේ නන්ද ස්වාමීන් වහන්සේ කියනවා ජනපද කල්යාණි මේ හේනේ දැවිච්ච වැඳිරියක් වගේ කියනවා. නන්ද දිව්‍ය අප්සරාවන්ට ඔබ ආසයිද? එහෙමයි ස්වාමීනි. 500ක් ලබා දෙන්නම් කියනවා. හැබැයි මම කියන එක ඔබ කරන්න ඕනේ. ඔබ මේ සතිපට්ඨාන හතර වඩන්න. මේක වඩලා ඉවරනට පස්සේ ඔබට ජනපද කල්යාණිය ලැබේ. ජනපද කල්යාණිය මේ දිව්‍ය අප්සරාවන් 500ක් ලැබේ. එහෙමයි ස්වාමීනි සතුටින් පිළිගත්තා. දැන් බලන්න විසෙන් විසනසන ආකාරය. නන්ද මොනවද ඔය හිතන්නේ චී අසුබ සංඥා වඩන්න. කේසා ලෝමා නකාදන්තක් ලේක දුන්නේ කමටහන්. භාගතුන සතිපට්ඨාන හතර වඩන්නයි කියලා බෝධිපාක්ෂික ධර්ම වැඩෙන විදිහට ධර්ම මාර්ගේ පෙන්වුවා. නන්දහාමුදුරු ධර්ම මාර්ගේ වඩනකොට රහත් වුණා. දැන් නන්ද රහතන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ නිසීදනේ අරගෙන එනවා භාගතුන් වහන්සේගෙන් සමාව ගන්න. ස්වාමීනි වරයක් දුන්නනේ භාගතුන් වහන්සේ මට. ජනපද කල්යාණී බැහැර කරලා දිව්‍ය අප්සරාවන් 500ක් දෙනවා කියලා. ස්වාමීනි ඒකෙන් මම නිදහස් වෙන්න ආවේ. නන්ද ඔබ යම් දවසක නිකලෙස් වුණාද? එදා ඔබ ඒ සියලු වරවලින් නිදහස් කියනවා. බලන්නකෝ ස්වාමීන් වහන්සේ දැන් කෙලෙස් වලට ගැට ගැහෙනකොට අපි මොනවටම හරි පැටලෙනවා. වටිනාකම් නැති ඒවට වටිනාකම් දෙනවා. ඒකෙන් ස්වාමීන් වහන්සේ අමාරුයි වැටෙන්නේ. කෙලෙස් සහිත සංකල්ප පවත්වන පුද්ගලයාමයි. ඒ පුද්ගලයා පැවිදි කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ පුද්ගලයා ගිහි කෙනෙක් වෙන්නත් පුළුවන්. මොකද කෙලෙස් ගැට වැටෙන්න ස්වාමීන් වහන්සේ ගිහි කෙනෙක්ව වෙන්න ඕනේ නැහැ. පැවිද්දන්ටත් ලොකු කෙලෙස් ගැට වැටෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් විශේෂයෙන්ම මේ මෙතෙන්දී දේවතාවටත් ගැටලුවක් ඇති වුණේ දෙවෙනි ප්‍රශ්නේ අහනකොට දේවතාවට ගැටලුවක් ඇති වුණේ මේ එහෙම විවහාර මාත්‍රයෙන් ප්‍රකාශ කරනවා තමයි. නමුත් එතන මානය නැති කරලාද එහෙම නැත්නම් මානෙන් යුක්තවද මේ කියන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වුණා. එහෙමයි. නේද? එතකොට අපි බලන්නට ඕනේ විශේෂයෙන්ම මේ ලොකුම බාධාව ඇත්තට මේ විදසුන් නුවණ පහල කරගන්නට ලොකුම බාධාවක් තමයි එතකොට මාන්න කියලා කියන එක. මැනීම කියලා කියන එක. එහෙමයි. එතන මේ අරමුණු නොඑක ආකාරයෙන් මනිමින් තමයි හැම වෙලාවෙම මේ ජීවිතය ගත කරන්නේ. එහෙමයි. සම්මුති ලෝකේ. එක පැත්තකින් බුදුරජාණන් දේශනා කළා මේ සම්මුතිය සහ පරමාර්ථයේ ගැටලුවක් බවට පත් වෙන අවස්ථා ගැන. දැන් මෙතෙන්දී දේවතාවට ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණානේ. මේ වගේම මමත්වයේ පිළිබඳව ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙච්ච තැන් තියෙනවා නේ ස්වාමීන් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපි සාමාන්‍යයෙන් මේ වර්තමානයේ වුණත් අපි විශේෂයෙන් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන මග වඩන ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගිහි පින්නතුන් වෙන්න පුළුවන්. ඒ හැම දිනාටමත් ඇතිවන ප්‍රශ්නයක් ගැටලුවක් තමයි ඇත්තට මේ ප්‍රශ්නේ. එහෙමයි. නේද? එහෙමයි. දැන් සමහර වෙලාවට මේ කියන කාරණය, කියන්නේ මාන්නය සම්පූර්ණයෙන්ම නැති වෙලත් නැතුව, එහෙම නැත්නම් අරිහත්ත්වයටපත් වෙන්නේ නැතුව මාර්ගඵල තියෙනවායි කියලා හරි අරිහත්ත්වයටපත් වෙනවා කියලා හරි අඟවන්න උත්සාහ කරන කෙනෙක් අපිත් එක්ක කතා කරන විදිහ අපිට එහෙම අත්දැකීම් තියෙනවනේ සම්මාස. එහෙමයි. නේද? දැන් හිතේ තියාගෙන ඉන්නවා මං මේ විදිහට අරිහත්ත්වයටපත් වෙලා ඉන්නවා කියලා. ඇඟවීමක් කරන්නත් ඕනේ යම් කිසි වෙතිකින් මේ මම මේ තත්ත්වයටපත් වෙලා ඉන්නේ කියලා. මමත් මෙහෙම කෙනෙක් තමයි කියලා අඟවන්නත් ඕනේ. එහෙමයි. ඒ අඟවන්නකොට භාවිතා කරන වචන නේද? භාවිතා කරන වචන. දැන් මම එනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මුණ ගැහෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ මගේ ළමයි මෙන්න මේ විදිහටයි කියලා කියනවා. එහෙමයි. ඊළඟට මට ඔබ වහන්සේ මේ දේවල් මේ අවවාද අනුශාසනා ලබා දීලා තියෙනවා කියලා ඒ විදිහටත් කියනවා. මට මේ විදිහ උපකාර කරා කියලාත් කියනවා. මම හරි මට හරි කියලා කියන වචන භාවිතා කරනකොට දැන් මේ අරිහත්ත්වය ප්‍රකාශ කරන්නත් අවශ්‍ය නිසා තවදුරටත් ඒ විදිහට අරිහත්ත්වය ප්‍රකාශ කරන්න අවශ්‍ය නිසා තවත් වචන ඒකට යොදවන්න වෙලා තියෙනවා.
එතකොට කියනවා සමහර වෙලාවට මේ අපි ඉතින් මේ සම්මුති විදිහට මෙහෙම කතා කළාට මම කියලා කෙනෙක් නැහැ නේ ස්වාමීන් වහන්සේ කියලා ඒකත් කියනවා. ඒකත් කියනවා. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. හරි කෘතිමයි ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඉතින් එතකොට රහතන් වහන්සේ නමක් හරි එහෙම විශේෂයෙන් රහතන් වහන්සේ නමක් මේ தත්ත්වයට පත්වෙච්ච උතුමන් වහන්සේ නමක් විවහාර මාත්‍රයෙන් කියනවායි කියලා කියන්නේ විවහාර මාත්‍රයෙන්ම තමයි මේ සම්මුති ලෝකයේ හැසිරෙනවා කියලා කියන්නේ. ඒ හැසිරීම මහා ඒ විදිහට ගාම්භීර මහා යථාර්ථයෙන් යුක්තව සිද්ධ වෙන දෙයක්. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ දැන් මේ විදිහේ ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා අපි හැමෝම දන්නවා නම් කියන්නේ බෞද්ධයන් හැටියට අපි හැමෝම දන්නවා නම් ඒ දන්නා බව නිසා විශේෂයෙන් මේ අරිහත්ත්වයටපත් වුණාට පස්සේ මේ වගේ වෙනත් විදිහකින් ඇඟවීමක් සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට දන්නවා ඇත්තටම සම්මුතය පරමාර්ථය කියලා දෙයක් තියෙනවා කියලා හැමෝම දන්නවා නම් සම්මුතිය මේකයි පරමාර්ථය මේකයි කියලා අමුතින් ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට හිරවීමක් නැහැ. හිරවීමක් නැහැ. දැන් අර අවබෝධ නොකොට අවබෝධ කළා කියලා අඟවන්න යන කෙනා හැම විටම සජීවී බව නැති කරගෙන හිරවීමකට ලක් වෙලා ඉන්නවා. එහෙම සම්නස. නැතට තමන්ගේ අවබෝධය අඟවන්නත් ඕනේ. එහෙම. තමන්ට ඒ අදාළ සත්කාර ගෞරවය ලබා ගන්නත් ඕනේ. එහෙම. හැබැයි ඇති අවබෝධිකුත් නැහැ. එහෙම. ජීවිත අවබෝධයක් ලබලත් නැහැ. එහෙම. නමුත් එහෙම දෙයක් අඟවන්න යනවා. එහෙම දෙයක් ඇඟෙවුවට පස්සේ ස්වාමීන් වහන්සේ මට නම් හිතෙන්නේ මේක හරියට නිකන් අර සතෙක් ඇමක් ගිලගත්තා වගේ. සතෙක් ඇමක් ගිලගත්තට පස්සේ ස්වාමීන් වහන්සේ ඇම කියලා කියන්නේ කොක්කක අමුණලා දාන එකක් නේ. එහෙම සමහර. ඒතර මොකද වෙන්නේ? ඇම ගිහිල්ලා උගුරේ පැටලුනොත් එහෙම ගිලින්නත් බෑ වමාරන්නත් බෑ. එහෙම. මේ දෘෂ්ටි වලට පැටලෙන අය ස්වාමීන් වහන්සේ ගිල ගන්නත් බැරුව වමාර ගන්නත් බැරුව ඉන්නේ. එහෙම. තමන්ගේ සජීවී බව තමන්ම නැති කර ගන්නවා. සරල බව තමන්ම නැති කර ගන්නවා. සෝන්ස මේකේ තව වචනයක් තියෙනවා. අර කෙලස් ගැට වගේම වචනයක් මාන ගැට. මාන ගැට කියන එකත් ස්වාමීන් වහන්සේ දැන් නවවිධ මානය කියලා එකක් තියෙනවනේ. එහෙම. නවවිධ මානය ගත්තොත් එහෙම අපි ගත්තොත් හීනමානය තුල කරුණු තුනක් තියෙනවා. හීනමානය කියලා එකක් තියෙනවා. හීනමානය තියෙන කෙනා අතරත් හීන කෙනාටත් වඩා හීනයි කියලා හිතනවා. එහෙම. පහත් කෙනාටත් වඩා පහත්. එහෙම. නැත්නම් ඒ පහත් කෙනාට සමානයි කියලා හිතනවා. එහෙම. මම පහත් වුණාට මේ පහත් අය අතර මෙයා ටිකක් උසස් කියලා හිතනවා. එහෙම. ඒ සදිසමාන. සදිසමාන තියෙන කෙනා හිතනවා අපි ඔක්කොම එකයි. එහෙම. අපි ඔක්කොම එකයි කියලා හිතන කෙනා අතරත් හිතනවා අපි ඔක්කොම එක වුණාට මෙයා අපිට වඩා පහත්. එහෙම. නැත්නම් මෙයාට වඩා මම පහත්. එහෙම. එහෙමත් ස්වාමීන් වහන්සේ මැනීමකට යනවා. එහෙම. සෙය්‍යමාන. උසස් කියලා හිතනවා. එහෙම. මෙයාට වඩා මම උසස්. නෑ මෙයා මටත් වඩා උසස්. එවන් නැත්තම් මෙයාට වඩා මම පහත් කියලා ওই විදිහට නවවිධ මානෙට යනවා. සංස කොහොම වුණත් මේ මාන ගැටේ කියලා කියන්නේ දැන් අපිට ප්‍රධාන වශයෙන් පරිහරණය කරන්න තියෙන මමත්වයෙන් ආයතන හයක්නේ. එහෙම. අපි ඇහැට ගැට ගැහිලා ඉන්නවා මම කියලා. මගේ ඇහැ. කනට ගැට ගැහිලා ඉන්නවා. නාසයට ගැට ගැහිලා ඉන්නවා. දිවට ගැට ගැහිලා ඉන්නවා. කයට ගැට ගැහිලා ඉන්නවා. මනසට ගැට ගැහිලා ඉන්නවා. ගැට ගහගෙන ඉන්නවා. හැබැයි මේ ගැට ගහගෙන හිටියට ස්වාමීන් වහන්සේ මේ තුල ඇත්තක් නැහැ. මේ තුල තියෙන්නේ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, අසාර වූ සංස්කාර පිණ්ඩයක් විතරයි කියන එක අවබෝධ වෙච්ච දවසට ඒ මාන ගැට සියල්ලම ලෙහෙල යනව නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. දැන් අපි මේක සාමාන්‍ය ජීවිතයට අපි මේක එකතු කරගන්න අවශ්‍ය වෙනවා. එහෙමයි. එතකොට අපි ගත්තොත් එහෙම මේ සම්මුතිය සහ පරමාර්ථය කියලා කියන දෙක වර්තමානයේ මේ ගලප ගන්න උත්සාහ කරනවා කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ මේ ස්වභාවිකත්වයේ සහ කෘතිම බව කියලා කියන එකත් එක්ක. එහෙමයි. නේද? එහෙමයි. එතකොට කෘතිම කියලා කියන එක සම්මුතියක් හැටියටත් ස්වභාවිකත්වයේ පරමාර්ථයේ හැටියටත් ගන්න උත්සාහ කරන අවස්ථා තියෙනවා. අපි ගත්තොත් එහෙම දැන් මේක හරියට මේ අරණ්‍ය වාසයේ ග්‍රාම වාසයේ අතර තියෙන පරතරය වගේ. පරතරය වගේ. ඒක පරතරයක් විදිහට දකින්න ස්වාමීන් වහන්සේ. එහෙමයි. අන්න ඒ වගේ. එතකොට දැන් බුදුරජාණන් දේශනා කළානේ අභිධර්මයෙන් සම්පූර්ණයෙන් උගන්වන්නේ මේ පරමාර්ථ ධර්ම ටික නේද? එහෙමයි. එතකොට ධර්මයෙන් භාගයක්ම පරමාර්ථයි. ඒ කියන්නේ 84000ක් ධර්මස්කන්ධයෙන් 42000ක් ධර්මස්කන්ධයන් සම්පූර්ණයෙන් පරමාර්ථයි. කියන අභිධර්ම පිටකයේ ගත්තොත් නේ ස්වාමීන්. විශේෂයෙන්ම චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා කියන ප්‍රධාන
පරමාර්ථ ධර්ම 4කට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පරමාර්ථය කියලා කියන එක. එතකොට විවහාරය ගත්තොත් එහෙම සූත්‍ර දේශනා තුළ ධර්මයෙන් අඩක්ම සම්පූර්ණයෙන්ම සම්මුතියට අයිති. නේද? ඒ කියන්නේ සම්මුතිය තුල ගැඹුරක් විග්‍රහ කරනවා. එතකොට සම්මුතියෙන් ගැඹුරට ගිහිල්ලා ධර්මයේ සම්පූර්ණ පරමාර්ථ ධර්ම වලට ගිහිල්ලා ධර්මය අවබෝධ කරගන්නත් පුළුවන්. කෙලින්ම පරමාර්ථයෙන්ම පරමාර්ථයට බැස ගන්නත් පුළුවන්. එහෙමයි. ඒ ස්වාමීන් කියන ඕනෝන්ගේ ප්‍රඥා මට්ටම් වලට අනුව ස්වාමීන් වහන්සේ. ඒකනේ සද්ධා විමුක්ත පඤ්ඤා විමුක්ත කියලා ආකාර දෙකකින් මේ ආර්යයන් වහන්සේලා හඳුන්වන්නේ. එහෙමයි. එතකොට පින්නතුනි අපි පැහැදිලි කරගන්නට අවශ්‍යයි විශේෂයෙන් මේ වගේ ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනවා නම් ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් ස්වභාවිකත්වයටම කෙනෙක් කැලුම් කරනවා නම් ස්වාමීන් වහන්සේ නමක් අරණ්‍ය වාසයටම හෝ එතකොට ඒ දරණ දැන් අපි ගත්තොත් එහෙම මේ අපි දරණ මේ ශරීරයත් එක්ක විශේෂයෙන්ම අපි ඇඳුම් පැළඳුම් අපිට අවශ්‍ය වෙනවා. දැන් සිවුරු පිරිකර අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේ මේ ජීවත් වීමට අඩුම පරිස්කාර ප්‍රමාණයක් තියෙනවානේ. පරිහරණය කළ යුතු පිරිකර ප්‍රමාණයක් තියෙනවානේ. අත්‍යවශ්‍යම මේවලම් ටිකක් තියෙනවානේ. ඉතින් මේ මේවලම් ටිකත් එක්ක අපිට එකතු වෙනවා තවත් මේ පරිබාහිර අවශ්‍ය දේවලුත් තියෙනවා. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම මේක මේ බාහිරින් මැනගන්න පුළුවන් කමක් නැහැ කියලා කියන එකයි මේ කියන්නේ මේ මම මගේ කියලා විවහාර කරාට ධර්මයේ ගැඹුර එහෙම නැත්නම් ධර්මයේ යථාර්ථය ජීවිතයේ යථාර්ථය කියලා කියන එක මේකෙන් මැනගන්න පුළුවන් කමක් නැහැ කියලා කියන එක තමයි මෙතෙන්දී පැහැදිලි වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් එහෙනම් දැන් ওই මමත්වයේ ගත්තාම දැන් සත්තුන්ට කතා කරන්න බෑනේ ස්වාමීන් වහන්සේ. දැන් සත්තු මම මගේ මට කියලා කියන්නේ නැහැ. එහෙම. දැන් කෙනෙක් ස්වාමීන් වහන්සේ දැන් අපි කලින් කතා කරපු අර හිතාගෙන ඉන්නවනේ අවබෝධ වෙලා කියලා. එහෙම. හිතාගෙන ඉන්නව රහත් වෙලා කියලා. රහත් වෙලා නැහැ. එහෙම. එතකොට මේ මම මගේ මට කියන වචන භාවිතා නොකලා කියලා එහෙම. කෙනෙක් ආර්යයන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් වඩපත් වෙන්නේ නැහැ. එහෙනම් සියලුම සත්තු රහත්. එහෙම. නේ ස්වාමීන් වහන්සේ. එහෙනම් සියලු සත්තු මේ කියන්නේ නිකලස් ඇයි මම කියලා කියන්නේ මගේ කියලා කියන්නේ මට කියලා කියන්නේ කතා කරන්න බෑ සත්තුන්ට නේ ස්වාමීන් වහන්සේ. දැන් ඇතම් කෙනෙක් හිතනවා මේ මම මගේ මට කියන වචන තුල තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. අපි හිතමුකෝ අධිකරණ නියෝගයක් ගෙනල්ලා. අධිකරණ නියෝගයක් ගෙනල්ලා තහනම් කරනවා අද ඉඳලා මම කියන අකුරු දෙක කතා කිරීම තහනම්. මට කියන අකුරු දෙක කතා කිරීම තහනම්. මගේ කියන අකුරු දෙක කතා කිරීම තහනම්. ඒතර මම මගේ මට කියලා කියන්න බෑ තහනම්. ඒ හේතුවෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් පිරිසිදු වෙන්නේ නැහැ. නිකලස් වෙන්නේ නැහැ. එහෙනම් මෙතන මේ මම මගේ මට කියන වචන විවාහාරය තුල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේකට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංයුක්ත නිකායේ කන්දක සංයුක්තයේදී මඤ්ඤිත මේතම් වික්කවේ. මේ මමත්වයේ කියන එක හැඟීමක් කියනවා. කියන්නේ හැඟීමක් කියලා කියන්නේ හිතාගෙන ඉන්න දෙයක්. කියන්නේ මම මගේ කියන දේ හිතාගෙන ඉන්නවා. හැබැයි හිතාගෙන හිටියට ඒ තුල මමත්වයක් නැහැ. දැන් උන්වහන්සේ ඇසට හේතුව කියනවනේ. කිම් පච්චයා සලායතන. නාම රූප පච්චයා සලායතන. නාම රූප හේතුවෙන් තමයි ඇහැ හැදෙන්නේ. නාම රූප හේතුවෙන් කන හැදෙන්නේ. නාම රූප හේතුවෙන් නාසය හැදෙන්නේ. නාම රූප හේතුවෙන් දිව හැදෙන්නේ. නාම රූප හේතුවෙන් කය හැදෙන්නේ. නාම රූප හේතුවෙන් මනස හැදෙන්නේ. ඒත් නාම රූප හේතුවෙන් නම් ආයතන 6 හැදෙන්නේ ඇස කන නාසය දිව කය මනස හැටියට. එහෙනම් මේක මගේ දෙයක් කියලා පරිහරණය කරන්න බෑනේ සම්නස්. මේක මගේ කියලා අපිට අයිති කරගන්න බෑ නෑයි. නාම රූප පත්‍ය සලආයතන. එහෙනම් නාම රූප තමයි ආයතන 6ට හේතුව. ඒතර මේ හේතුඵල ධහම තුලින් ස්වාමීන් වහන්සේ මේක ලෙහා ගන්න කම්ම මේක කොහෙන් ගියත් පැටලෙන්න තියෙන ඉඩ කඩමයි 100%ක් වැඩි. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට අපි මතක් කළානේ මේ ස්වභාවිකත්වය සහ මේ විශේෂයෙන්ම මේ කෘත්‍රිම බව කියලා කියන කාරණයක් තියෙනවා කියලා. එහෙමයි. කෘත්‍රිම කාරණයක් තියෙනවා කියලා ස්වභාවික සහ කෘත්‍රිම කියලා. මේ දෙක අතර පරතරයක් තියෙනවානේ. ඒ පරතරය අපි මේ විශේෂයෙන් මධ්‍යස්ථ කරගන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ගොඩාක් වෙලාවට අපි කෙනෙක් දකිනවා නම් කෙලින්ම සම්පූර්ණයෙන්ම ස්වභාවිකත්වයට එක්ක ජීවත් වෙන අය තමයි එයාට තමයි බුද්ධිය වැඩි.
නේද? ඒ අයට තමයි ඒ අය තමයි ගොඩාක් ලෝකෙ ගැන දන්නේ. ඒ වගේම තමයි ඒ වගේ අය තමයි නිරෝගී. එහෙමත් බලන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒ අය තමයි මානසික ගොඩාක් නිරෝල් භාවයෙන් ජීවත් වෙන්නේ. ඒ වගේම ඒ අය තමයි ඇත්තටම ජීවිතයේ යථා ස්වභාවයේ එක්ක ජීවත් වෙන අය කියලා මේ ස්වභාවිකත්වයේ පැත්තටම අපි යොමු කළොත් එහෙම ඒ ගැන හිතුවොත් එහෙම මේ විශේෂයෙන්ම මේ අතර ගැටීමක් ඇති වෙනවා. ඒ කියන්නේ එතකොට අර අවබෝධයේ තියෙන ස්වභාවිකත්වයත් එක්ක තියෙනවා කියලා සම්මුතියෙන් මේ වගේ දෙයක් මේ වගේ සංකල්පයක් ගොඩනගන්න උත්සාහ කළොත් එහෙම විශේෂයෙන්ම මේ හැමෝම උත්සාහ කරනවා මේක ඒ කියන්නේ අවබෝධය පෙන්වන්නට නේද? එහෙමයි. අවබෝධය පෙන්වන්න මේ කියන මේ කෘතිම බව අත්හරින්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ඒ වගේ මඟ හරින්න උත්සාහ කරනවා. ඒ වගේ පරිසරයකට යන්න උත්සාහ කරනවා. ඒ වගේ පරිසරයක තමයි ජීවත් වෙන්නේ කියලා උත්සාහ කරනවා. අපි බලමු සෝනස් දැන් අපි මේ ජීවත් අපේ වැඩසටහන තියෙන මේ පසුබිම ගත්තු ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඇත්තටම මේ ගඩොල් බිත්තියක් නෙවෙයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. නේද? අපි පසුබිමින් පේන්නේ ඇත්තටම මේ ගඩොල් බිත්තියක් නෙවෙයි. කියන්නේ ගඩොල් වලින් සකස් කරපු ස්වභාවික බිත්තියක් නෙවෙයි. එහෙමයි. මේක අපි හදපු එකක්. එහෙමයි. ගඩොල් කියලා පෙන්නනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. එහෙමනේ. දැන් එතකොට අර කවුරුත් කැමති මේ ස්වභාවිකත්වයට නිසා කවුරුත් කැමති මේ ස්වභාව සෞන්දර්යය නිසා අපි කෘත්‍රිමව මේ වගේ දෙයක් නිර්මාණය කරනවා. දැන් අපි එහෙම ස්වාමීන් වහන්සේ. ඉතින් එතකොට කෘත්‍රිමව සකස් කරන මේ ස්වභාවික දේවල්. එතකොට ඇත්තටම මේ ස්වභාවිකත්වය කියලා කියන්නේ මොකක්ද? ඇත්තටම කෘත්‍රිම බව කියලා කියන්නේ මොකක්ද? නේද? මේක මේ අතර තියෙන මැද හොයන්න නම් ඇත්තටම පරමාර්ථ ධර්ම වලට යන්න වෙනවා. එහෙමයි. නේද? ඒ පරමාර්ථ ධර්ම ටික තමයි බුදුරජාණන් දේශනා කොට වදාළ පරමාර්ථ ධර්ම තමයි සතර මහා භූතයන් කියලා කියන්නේ. ඒකට ඒක සතර මහා භූත කියන තැන නැහැ. ස්වභාවයේද ඒ වගේම කෘත්‍රිම බවද කියලා කියන එක දෙක නැහැ. එහෙමයි. නේ සම්මත. යථා තත්ත්වය තිබෙන්නේ. යථා තත්ත්වය තමයි එතන තියෙන්නේ. එහෙමනම් අපි විශේෂයෙන්ම මේ තුල කියන්නේ අපි හදාගත්ත ලෝකයක ජීවත් වෙනකොට එහෙම නැත්නම් ස්වභාවිකව ගොඩනැගිච්ච පරිසරයේ ජීවත් වෙනකොට වුණත් අපේ හිත මධ්‍යස්ථ භාවයට පත් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ පරමාර්ථ ධර්ම පිළිබඳ අවධානයක් යොමු කරන්න අවශ්‍ය වෙනවා. එහෙම. නේ සම්මත. ඒ කියන්නේ මේ දේවල් සියල්ලම හැදිලා තියෙන්නේ ස්වභාවික වුණත් කෘත්‍රිම වුණත් මේ දේවල් සියල්ලම හැදිලා තියෙන්නේ විශේෂයෙන්ම ප්‍රධාන පරමාර්ථ ධර්ම හතරකින් කියන එක අපි අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ බාහිර දේවල්, ඒ වගේම අපේ අභ්‍යන්තරයට ගන්නතොත් එහෙම බුදුරජාණන් දේශනා කළා එතකොට මහා භූත රූප හතර එක පැත්තකින් තියෙනවා. ඊළඟට උපාදාය රූප අපි මේවා ආයතන විදිහට එකතු කර ගන්න ඕනේ. බාහිර ලෝකයේ තියෙන දේවල්, අපේ ශරීරයේ වුණත් තියෙන දේවල් අපි ආයතන වලින් අපි මේ එකතු කරගෙන ඉන්නේ. නේද? ඇස කන නාසය දිව ශරීරය කියලා කියන ආයතන වලින් අපි එකතු කරගෙන තියෙනවා. ඒ කියන්නේ පසින්දුරන්ගෙන් අපිට ලං කරගෙන තියෙනවා. ඒ ලං කර ගැනීමට තමයි උපාදාය කියලා කියන්නේ. එතකොට. ඒතර උපාදාය රූප 24ක් තියෙනවා. ඒ 24 ගැන අපි සාකච්ඡා කළා කලින් නේ. මුලින්ම සමනස් මට මතක් වෙනවා දැන් අපි දැන් මේ සම්මුතිය සහ ව්‍යවහාරය පිළිබඳව මේ මම කියන වචනෙත් එක්ක නේද මේ කතා කරන්නේ මම මට කියන කාරණා දෙකත් එක්ක සූත්‍රයට අනුවම සමනස් භාගතුන් වහන්සේ පිරිනිවන් පාන්නට අදිෂ්ඨාන කරගෙන මාස 3කින් පිරිනිවන් පානවා කියලා චාපාල චෛත්‍ය ස්ථානයේදී ආනන්දයන් වහන්සේව දැනුවත් කරනවා. ඊතෝ තින්න මාසානං අච්චයේන තථාගතෝ පරිනිබ්බායිස්සති. මෙතනින් මාස 3ක් ගිය තැන ආනන්දේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා. ඊට භාගතුන් වහන්සේ සමස්ත භික්ෂු පිරිස අමතනවා. අමතන්නේ කොහොමද? පරිපක්ඛෝ වයෝ මයිහං. මම දැන් මහලුයි. දැන් මගේ ජීවිතේ මහලුයි. පරිත්තම් මම ජීවිතං. මට තව ජීවත් වෙන්න තියෙන ටිකයි. පරිත්තම් කියන්නේ ටිකයි. එහෙම. දැන් ඔන්නේ මම මගේ කියන ටික කතා කරනවා. එහෙම මම දැන් මහලුයි. මට ජීවත් වෙන්න තියෙන ටිකයි. පරිත්තම් මම ජීවිතං. පහය වෝ ගමිස්සාමි. මන් නුඹලාව අතහැරලා යනවා. පංච උපාදානස්කන්ධය ඔබලාගෙන් සමුගන්නවා. පංචස්කන්ධය නුඹලාගෙන් සමුගන්නවා. පංචස්කන්ධය නුඹලාගෙන් සමුගන්නවා කියලා නෙමෙයි කියන්නේ. මම නුඹලාගෙන් සමුගන්නවා. කතම් මේ සරණ මත්තනෝ. මම මට පිහිට හදාගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
මම මට පිහිට හදාගත්තා. ඉතින් භික්ෂුන් වහන්සේලා රවාද කරනවානේ. උන්වහන්සේ දේශනා කරන ඔබලා සිල්වත් වෙන්න. සිහියෙන් වාසය කරන්න. එතකොට නුඹලාටත් බොහෝ කල් යන්න කලින් ඉක්මනින්ම අමා මහ නිවන අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒතර උන්වහන්සේත් සම්මුති ලෝකයේ තුල මම මගේ මට කියන වචන කතා කළා. නමුත් උන්වහන්සේ අමා මහ නිවනින් සැනසුණා. එහෙනම් මේ වචනයක් සම්බන්ධයෙන් අකුරු සම්බන්ධයෙන් තියෙන ගැටලුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ අභ්‍යන්තරයට අපි කෙලෙස් සහිතව බැඳිලා ගිය එකේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. දැන් අපි ඇත්තටම බුදුදහමේ උගන්වන්නේ විශේෂයෙන්ම මේ නයිස්කම්මේ සැප තියෙනවා කියලානේ. මේ අත්හැරීමෙන් මේ සැප තියෙනවා කියලා උගන්වන්නේ. එහෙමයි. එතකොට මේ සියල්ලක්ම අපි අත්හරින්නට ඕනේ. ඒ අත්හැරගෙන යනකොට මම කියන තැන නතර වෙනවා. දැන් මේ රහතන් වහන්සේ නතර වෙලා තියෙන ස්වාමීන් වහන්සේ. එහෙමයි. මම කියලා කියන තැන නතර වෙනවා. ඒ කියන්නේ අපි දැන් මතක් කළොත් එහෙම දැන් මම කියලා කියන එකට මේ පරිබාහිර වචනේ තමයි එතකොට මම නම් ඔබ නේද? මට නම් ඔබට. එහෙමයි. නේද? ඔයාට. එහෙමයි. ඊළඟට ඔබලාට. එහෙමනේ ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඔබලාට නේ ඉන්නේ එතකොට. එහෙමයි. බහුවචනේ ගත්තොත්. එහෙමයි. නේද? එහෙම බැලුවාම මේ විශේෂයෙන්ම මේ මම කියලා කියන තැන නතර වෙනවා. ඒ කියන්නේ මම කියලා කියන නතර වුණත් යථාර්ථය දැකලා නැත්තම් ඒ කියන්නේ එතෙන්දී වුණත් අවබෝධයෙන් යුක්තව ජීවත් වෙන්න උත්සාහ කරේ නැත්තම් ජීවත් වුනේ නැත්තම් ලොකු ගැටලුකාරී තත්වයකටපත් වෙනවා. ඒකට හේතුව සම්මනස දැන් අපි ගත්තොත් එහෙම හැම දෙයක්ම කරදරයි කියලා අපි මේ බාහිර දේවල් වලින් මේ බාහිර දේවල් අපි අත්හැරගෙන යනවා. අපි හිතමු දැන් මම කියලා කියන කෙනා නතර වුණේ මගේ දේවල් සම්පූර්ණයෙන් අත්හැරගෙන ආපු නිසානේ. සමහරවල් ඥාතීන්ද දරුවෝද ස්වාමි භාර්යාවෝද කවුරුත් මේ අත්හැරගෙන ආපු ගමනක් නෙමෙයි. කාම වස්තුන් ඒවා මානව වස්තුන් වෙන්න පුළුවන්, භෞතික වස්තුන් වෙන්න පුළුවන්. මේ සියල්ලක්ම අත්හැරලා දාලා අපි මම කියලා කියන තැන නතර වෙනවා. ඒ නතර වෙනකොට වුණත් එතකොට හැම දෙයක්ම මේ තමා විසින් කරගන්නේ නේද? තමා විසින් තමයි හැම දෙයක්ම කරන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් වගකීම තමා තුල එතකොට. එතකොට තමන් මගේ වගකීමත් මට පැවරිලා. ඊළඟට අනිත් අයගේ වගකීමත් තමන් කෙරේ පැවරිලා. මේක ලොකු මේ විශේෂයෙන්ම ලොකු අවබෝධයකින් කළ යුතු දෙයක්. ඒ කියන්නේ තනි වෙනවා කියලා කියන එක වුණත් ලොකු අවබෝධයකින් කළ යුතු දෙයක්. එහෙමයි. ඒකට හේතුව සන්නස උදාහරණයක් මම කියන්න. අපි හිතමු මේ විශේෂයෙන්ම දැන් අපිට ඒක අත්දැකීම් තියෙනවනේ. ගොඩාක් වෙලාවට මේ තමන්ම වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ මගේ වැඩ මම්ම කරගන්නවා. ඊළඟට සියලුම ගෙදර වැඩ කටයුතු උනත් මගේ අතින්මයි කෙරෙන්නේ. නේද? මමම කළ යුතුයි. මමම කළ යුතුයි. හැබැයි මම්මයි කරන්නේ. එහෙමයි. කියන්නේ ඇත්ත තමයි මම තමයි කරන්නේ. අනිත් අය කරන්නේ කිසි දෙයක් කරන්නේ මම කරන්නේ. නමුත් එතකොට එතෙන්දී වුණත් කෙනෙක් ඒ කටයුතු වලට කෙනෙක් උදව්වට ආවත් ගැටීමක් ඇති වෙනවා එතකොට. එහෙමයි. ඒ තරම් මමත්වය. ඒ තරම් මමත්වය. කරන කටයුත්තෙත් අධිකාරියක් පනවගෙන ඉන්නවා. පනවගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඒක දැන් මේ කියන ඇත්තටම මේ විවහාර මාත්‍රයෙන් මම කියලා කියන තැනට එන්න කොච්චර ලොකු පරමාර්ථ ධර්මයන් වලින් කොයිතරම් අවබෝධයක් තියෙන්නට අවශ්‍යද? එහෙමයි. ඒ කියන්නේ එතකොට මට උදව් කරනවට කැමති නෑ මම. ඒ තරම් මමත්වය. ඒ තරම් මමත්වය. එහෙම තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ විශේෂයෙන්ම උදව් පමණක් නෙවෙයි අවබෝධය ගැන කතා කළොත් එහෙම කියන සමාන තමයි ඒකට කියනවා බුද්ධිමය දේපල කියලා අවබෝධයට නේද මේ බුද්ධිමය දේපල ගැන වුණත් එහෙම නැත්නම් තමන්ගේ තියෙන අවබෝධය ගැන වුණත් කෙනෙක් විමසන්නේනකොට සමහර වෙලාවට තරහක් ඇති වෙන්න පුළුවන් මම තමයි සියල්ලම දන්නේ කියලා තේරුම් අරගෙන හිටියත් තවත් කෙනෙක් මේ පිළිබඳව විමසන්න එනකොට එතෙන්දිත් අපිට තරහක් එන්න පුළුවන්. මේ සමහර ගැටීමක් ඇති වෙන්න පුළුවන්. ඒ ගැටීම නැති කරන්නේ. ඒ කියන්නේ ඇලීම සහ ගැටීම කියලා කියන එක නැති කරගන්න. මමත් ඒ කියන්නේ මම කියලා කියන තනි පුද්ගලයෙක් වුණත් විශාල අවබෝධයක් මෙතන තියෙන්න අවශ්‍ය කරනවා.
ඒ අවබෝධය තමයි ඇත්තටම පරමාර්ථ ධර්ම පිළිබඳව තියෙන අවබෝධය. එහෙමයි. අනිත් එක තමයි මේ මමත්වයේ තමයි සාංශාරික වශයෙන් අපිට ලොකුම හානිය කරන්නේ. එහෙම සමස්ත දස සංයෝජනවල ප්‍රධානම සංයෝජනය තමයි ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එහෙම. සක්කාය දිට්ඨිය බහුල කෙනා ස්වාමීන් වහන්සේ Tamanට තත්වයක් තිබිලා තත්වයක් දීලා අගේ කිරීමට ලක් කරනවා. එහෙම. ඒ සමන් ඩිමාන්ඩ් කියලා කියන්නේ ඔකට. එයා හරි ඩිමාන්ඩ් කෙනෙක්. එහෙම කියනවනේ. ඒතර Tamanට Taman ඩිමාන්ඩ් එකක් දෙනකොට තත්වයක් දෙනකොට ස්වාමීන් වහන්සේ Taman දන්නේම නැහැ නොමග යනවා. ඒක නිසා අපි හැම නිතරම මේ ශ්‍රාවකයෙක් බවට පත්වන්නට මහන්සි ගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ දැන් බලන්න තෙරුවන් සරණ ගිය කෙනා මමත්වයට නෙමෙයි මුල් තැන දෙන්නේ. ශාස්ත්‍රූත්වයට තමයි මුල් තැන දෙන්නේ. ඒක දේශනාවේ තියෙනවා. කීටාගිරි සූත්‍රයේදී විස්තර කරනවා ස්වාමීන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේදී කීටාගිරි සූත්‍රයේදී ශ්‍රාවකයා හිතන්නේ මෙන්න මෙහෙමයි කියනවා. සත්තාමි භන්ති භගවා ස්වාමිනී ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රූන් වහන්සේ වනසේක. ශාවකෝ හමස්මි. මම ශ්‍රාවකයා වෙමි. භගවා ජානාති. භාගතුන් වහන්සේ සියල්ල දන්නාසේක. අහන්න ජානාමි. නැත්නම් නාහං ජානාමි. මම කිසිවක් නොදනිමි. ඕක තමයි කියන ධර්මාභෝධයේ රහස. එහෙනම් ධර්මාභෝධයේ රහස තමයි බුදුරජාන් වහන්සේ නායකත්වයට පත් කරගෙන බුදුරජාන් වහන්සේ වදාළ විදිහට අකුරක්වත් නැර ඒ විදිහට කටයුතු පිළිපදිනවා. ඒ වගේම හිතනවා භාගතුන් වහන්සේ සියල්ල දන්නසේක මම මොකවත් දන්නේ නැහැ. මම මොකවත් දන්නේ නැහැ කියව ගමන් නිහතමානී වෙනවා. මන් තරම් කවුද දන්නේ? මම වගේ කවුද දන්නේ? ඒතර වාද විවාද හට ගන්නවා. සමස්ත මේ බුදුරජාණන් මේ පුංචි පුංචි කාරණා වලින් පවා අපිව සමීප කරන්න හදන්නේ මේ නිවනටමයි ස්වාමීන් වහන්සේ. අපි ඒක අවබෝධ කරගන්නට ඕනේ. එතකොට බුදුරජාණන් දේශනා කළේ බුදුරජාණන්සේගේ පින්වම් පෑමෙන් පස්සේ ධර්මයේ ශාස්ත්‍රඥ වහන්සේ කරගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් එහෙම බලනකොට අපිට අවසාන වශයෙන් සිහිපත් කරන්නට ඕනේ මේ ස්වභාවිකත්වය සහ කෘත්‍රිම බව කියලා කියන දෙක අතර ගැටීමක් ඇති කරගන්නට එපා. එහෙමයි. ඒක අවවාදයක්. එහෙමයි. වගේම මේ විශේෂයෙන්ම උපදේශයක්. ඒක එහෙම මධ්‍යස්ථ කරගන්න තියෙන ලොකුම දේ තමයි ලොකුම අවබෝධය තමයි එතකොට විශේෂයෙන්ම පරමාර්ථ ධර්ම පිළිබඳව තියෙන අවබෝධය. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජ ආදි වශයෙන් තියෙන රූප 28 පිළිබඳව තියෙන අවබෝධය. ඒ අවබෝධය ඇති කරගත්තොත් එතකොට සම්මුතියද පරමාර්ථයද කියලා කියන අතර ගැටීමක් ඇති වෙන්නේ නැහැ. එතන තමයි සම්පූර්ණයෙන්ම විශේෂයෙන්ම බුදුරජාණන් දේශනා කොට වදාළ මේ කියන මම මගේ ආත්මය කියලා කියන ස්වභාවයන් පිළිබඳව තියෙන අවබෝධය. ඒ වගේම මමත් තමා සහ අන්‍යයන් කියලා කියන මේ සමාජ පරිසරයේ මධ්‍යස්ථව ජීවත් වෙන්න පුළුවන් කිසිම ඇලීමක් ගැටීමක් ඇති කරගන්නේ නැතුව මධ්‍යස්ථව ජීවත් වෙන්න පුළුවන් සාමකාමී ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙනවා මේ අවබෝධය තුලින්. ඉතින් ඒ නිසා හැමදිනාටම විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා මේ විදිහට සම්පූර්ණයෙන්ම මම කියලා කියන ස්වභාවය විවහාර මාත්‍රයට පැමිණීම සඳහා විවහාර මාත්‍රයක් බවට පමණක් පැමිණීම සඳහා හැමදිනාටම ධර්ම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහවතුනි අද දවසේ මෙසේ නිමාවට පත් වෙන්නේ කතං සුලභතේ පඤ්ඤං සජීව ධර්ම සාකච්ඡාව. ඉතින් අද දවසේදීත් ධම්සභා මණ්ඩපයේට වැඩම කොට ධර්මයේ කරුණු පෙළපොතට අනුවම ගෙනහැර දක්වපු කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු වත්මන් සභාපති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරන අතර විශේෂ වශයෙන් අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටද මහෝපාද්‍යයන් වහන්සේලාටද ත්‍රිනිකායික මහානායක අනුනායක ස්වාමින් වහන්සේලා වර ප්‍රමුඛ සමස්ත මහා සංඝ රත්නයේද අපගේ ගෞරව ආදර নমස්කාරය වේවා වන්දනාව වේවා. අපිව නරඹපු ශ්‍රවණය කරපු ගිහි පැවිදි බෞද්ධ සියලු දෙනාටම උතුම් ප්‍රඥා ලෝකයේ පහළ වේවා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දැක්වූ අපේ මාධ්‍ය සහෘදයන්ටත් ප්‍රධාන අනුග්‍රාහක බවතුන් වන සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ආයතනයටත් බොහෝ සෙයින්ම පින් සිදු වේවා. එමෙන්ම මේ රැස් කරන හැම පිනක්ම බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු නිර්මාතෘවර
අපවත් වී වදාළ අප කල්යාණ මිත්‍ර පූජනීය දරණාගම කුසල ධම්ම නාසමෙදුන් වහන්සේටද අමා මහ නිවන් සුව ලබන්නටම පාරමී වේවා. අද දවසේදී අපි මෙසේ ඔබෙන් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද